සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උදාන පාළියේ සඳහන් වෙන කෙටි සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවෙන් කියවෙන්නේ විශේෂයෙන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ පිළිබඳව උන්වහන්සේලා දෙනම ගැන කියවෙන අපූර්ව සූත්‍රයක්. සඳහන් වෙන්නේ උදාන පාළියේ. උදාන පාළියේ මේ දේශනාව හඳුන්වලා තියෙන්නේ ජුන්හ සූත්‍රය කියලා. මේ සූත්‍රයට තව නමක් තියෙනවා. ඒ යක්ක ප්‍රහාර සූත්‍රය කියලත් මේ සූත්‍රය හඳුන්වනවා. අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර උණවනාන්තරයක පිහිටලා තිබිච්ච වේලු වන කියන ආරාමේ වැඩ ඉන්න කාලේ සරියුත් මොගලන් දෙනම වහන්සේ වැඩ හිටියේ කපෝත කන්දර විහාරයේ. මොකද්ද මේ කපෝත කන්දර විහාරය කියන්නේ? පින්නතුනි කපෝත කියලා කියන්නේ පරවියන්ට. කන්දර කියවේ කන්ද. පරවියෝ බොහෝසේ ජීවත් වුණ කන්දක්. ආන් ඒ කන්දේ පස්සේ කාලේ ආරාමයක් හැදුනා. ඒ කන්දට තියෙන නමම යොදලා ආරාමෙ හැඳින්නුවා කපෝත කන්දර විහාරය කියලා. සරියුත් මොගලන් දෙනම වහන්සේ මේ දවස්වල වැඩ ඉන්නේ මේ කපෝත කන්දරාරාමේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ රජගහ නුවර වේළුවනාරාමේ. එක දවසක් හැන්දෑවේ මෙතන සූත්‍රයේ සඳහන් කරනවා ජුන්හාය රත්තියා කියලා. පුරපක්ෂයේ රාත්‍රියක්. හඳ නැගගෙන එන කාලේ රාත්‍රියක්. සරියුත් මහරහතන් වහන්සේ හවස් කාලේ උන්වහන්සේගේ හිස බාගත්තා. හිස බාලා පැන් සැනහිලා විවේකීව රාත්‍රියේ හඳ පායගෙන එන වෙලාවේ ආකාස අංගනය කියලා සඳහන් කරනවා. ආකාස අංගනය කියලා කියන්නේ අහස හාත්පසින්ම හොඳට පේන තැන. අහස පේන්න කොහෙන්වත් බාධාවක් නැහැ. දැන් මේ කන්ද උඩ තියෙන ආරාමෙ මිදුලට ආවම හොඳට හතර වටේම පේනවා. ආන් නිසා ආකාස අංගනී කියලා සඳහන් කරනවා. හිස බාගෙන හොඳට පැන් සැනහිලා හඳ නැගගෙන එන වෙලාවේ විහාරයේ මිදුලට ඇවිල්ලා එක්තරා සමාධියකට සමවැදිලා උන්වහන්සේ විවේකීව මිදුලේ මේ ආකාස අංගනේ වැඩ හිටියා. මේ වෙලාවේ උතුරු පැත්තේ තිබිච්ච යක්ෂ සමාගමයකට සහභාගී වෙච්ච යක්ෂයෝ දෙන්නේ උතුරු පැත්තේ ඉඳලා දකුණු පැත්තට යනවා. ඒ යන යක්ෂයෝ දෙන්න දැක්කා සරියුත් මහරහතන් වහන්සේ රන්වන් පාටින් බැබලි මේ මිදුලේ වැඩ ඉන්නවා. හඳ පායගෙන ඉන්න වෙලාව හිස හොඳට බාලා තියෙන වෙලාව හඳ එළියේ වැටිලා හිසත් බැබලිනවා. මෙයින් එක යක්ෂයෙකුට හිතුණා සරියුත් මහරහතන් වහන්සේට පාරක් ගහන්න ඕනේ කියලා. ඒ වෙලාවේ ඒ යක්ෂයා අනික් යක්ෂයාට කිව්වා යාළුවේ මට නම් අර ශ්‍රමණයාට පාරක් ගහන්නමයි හිතෙන්නේ. අනික් යක්ෂයා කිව්වා කමක් නැහැ. අදහස නම් ආවට කමක් නැහැ. හැබැයි ක්‍රියාත්මක කරන්න එපා. ওই ශ්‍රමණයා හරි බලවත්. ওই ශ්‍රමණයා හරි 이르දිමත්. ওই ශ්‍රමණයා හරි සිල්වත්. ওই ශ්‍රමණයා හරි මහානුභාව සම්පන්නයි. ඒ නිසා ගහන්න නම් එපා කියලා කිව්වා. ඒ වුණාට මේ යක්ෂයා දෙවනි පාරත් කියනවා මට නම් ගහන්නම හිතෙනවා කියලා. ඒ වෙලාවෙත් කරුණු පැහැදිලි කරලා දුන්නා එපා කියලා. තුන්වෙනි පාරත් මෙයා කියනවා නෑ පාරක් ගහන්නමයි හිතෙන්නේ කියලා.
තුන්වෙනි පාරත් කිව්වා නැහෙන්න ලැහැත්ති වෙන්න එපා ගහන්න එපා කියලා. නමුත් මෙයාගේ අදහස වෙනස් වෙන්නේ නැහැ. ආන් ඒ නිසා මෙයා තීරණය කරනවා පාරක් ගහනවාමයි කියලා. ඇයි දැන් එහෙම හිතෙන්නේ? දැන් අපේ පින්නතුන්ට යම් මොහතක සරියුත් මහරහතන් වහන්සේ දකින්න ලැබුණා නම් පෙර ඔබ දකින්න ඇති. අපිටත් එහෙම හිතෙනවද? අපිට හිතෙන්නේ දුවගෙන ගිහිල්ලා වඳින්න. අපිට වඳින්න හිතෙනකොට මේ යක්ෂයාට හිතෙනවා ගහන්න. හේතුව මොකක් වෙන්නේ නැද්ද මේ දෙකේ වෙනස? අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මිනිස්සුත් එක්ක දිගින් දිගට බැඳගෙන යන දැඩි තරහවක් තියාගන්න එපා කියලා. ඒකේ බලපෑම කාටද එන්නේ? අපිටමයි. හානි කරන්නේ අපිටමයි. මේ යක්ෂයා සරියුත් මහරහතන් වහන්සේගේ පෙර තරහකාරියෙක්. සාමාන්‍ය මිනිසෙක් එක්ක කේන්තිය ඇති වෙලා රණ්ඩු දබරයක් වුණොත් ඒක සාමාන්‍ය තත්ත්වයක තියෙනවා. නමුත් මේ වාගේ මොහොතකට උදාපත් වුණොත් එහෙම ඒ මොහොත මොනතරම් භයානක මොහොතක් වෙනවද? මේ යක්ෂයාට එපා කිව්වා ඇහුවේ නැහැ. හතරවෙනි පාර අනික් යක්ෂයාට නොකියම පහලට ආපු ගමම්ම හිසට මිටමලෝලා පාරක් ගැහුවා. ආන්ගේ පාර ගහන දිහා මුගලන් මහරහතන් වහන්සේ බලාගෙන හිටියා. කියන්නේ ගහනකොට උන්වහන්සේ දැක්කා. දැක්ක ගමන්ම මුගලන් මහරහතන් වහන්සේ එළියට ආවා. සරියුත් මහරහතන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා අහනවා පින්වත් සාරිපුත්තයන් වහන්සේ පහසුවෙන් යැපෙන්න පුළුවන්ද ඔබ වහන්සේට? ඉවසලා ඉන්න පුළුවන්ද? කිසිම වේදනාවක් අපහසුාවක් දැනෙන්නේ නැද්ද? සරියුත් මහරහතන් වහන්සේ අහනවා ඇයි එහෙම අහන්නේ? මට එහෙම කිසිම අපහසුාවක් නැහැ. මට බොහොම පහසුවෙන් යැපෙන්න පුළුවන්. ආන් ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි. සාරිපුත්තයන් වහන්සේ ආශ්චර්යයි. මහානුභාව සම්පන්නයි අද්භූතයි ස්වාමීනි. ඇයි මේ අද්භූත කියලා කියන්නේ? පෙර නොවූ විරු තරම් දෙයක්. පෙර නම් කවදාවත් වෙලා නැති දෙයක් තමයි මේ අද්භූතයි කියලා කියන්නේ. සාරිපුත්තයන් වහන්සේ දැන් මොහොතකට කලින් ඔබ වහන්සේගේ හිසට යක්ෂයෙක් පාරක් ගැහුවා. හැබැයි රහතන් වහන්සේ සඳහන් කළා මට කිසි අමාරුවක් නැහැ. මට බොහොම පහසුවෙන් ඉන්න පුළුවන්. ඒ වුණාට මගේ හිසේ පොඩි කරකැවිල්ලක් වාගේ තියෙනවා කියලා. සඳහන් කළා මහ යක්ෂයෙක් දැවැන්ත පහරක් එල්ල කළා. ඒ පාර කොයි වගේද? පින්නතුනි අපි මේ මහ පොළොවට ඇණයක් තියලා මිටියෙන් ගැහුවොත් ඇනේ එහෙම පොළොව යටට යනවා. මේ යක්ෂයා ගහපු පාර සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේ රියන් 7මාරක් විතර උස ඇතෙක්. ඒ කියන්නේ සාමාන්‍ය අඩි 10ක් විතර උස ඇතෙකුට මේ පාර ගැහුවා නම් අර ඇනේ යටට ගියා වගේ ඇතා සම්පූර්ණයෙන් මහ පොළොවේ ගිලෙනවා කියලා. ඒ තරම් දැවැන්ත පාරක් ගහලා තියෙනවා. විශාල පර්වතයකට මේ පහර එල්ල කළා නම් පර්වතයේ දෙකට පැලෙනවා කියලා සඳහන් කරනවා. යක්ෂයෙක් ගහන පාරක් නේ. පුංචි පාරක් නෙමෙයි ඒක. ආන් ඒකයි කියන්නේ ස්වාමීනි අද්භූතයි. මේ වාගේ ප්‍රහාරයක් ඔබ වහන්සේට වැදිලත් ඔබ වහන්සේ කියනවා ඊටාම පහසුවෙන් වැඩ ඉන්නවා කියලා. ස්වාමීනි මොන තරම් ශ්‍රේෂ්ඨද ඔබ වහන්සේ? කොයි තරම් උතුම්ද ඔබ වහන්සේගේ ඊර්තිය? දැන් මුගලන් මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ ඊර්තිය වර්ණනා කරනවා. එහෙම වර්ණනා කර ඉන්නකොට මුගලන් මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්ත මම නම් මෙතන පාංශු පිසාචයෙක්වත් දකින්නේ නැහැ. ඒ වුණාට ඔබ වහන්සේ මෙතන මහ ලොකු යකෙක් දකිනවා. ඔබ වහන්සේගේ 이르දිය කොයි තරම් උතුම්ද? ඒක කොයි තරම් ප්‍රබලද? මට පාංශු පිසාචයෙක්වත් පේන්නේ නැතිකොට ඔබ වහන්සේට යකෙක් පේනවා.
ඒ කියන්නේ සරියුත් මහරහතන් වහන්සේට ඇත්තටම එහෙම පේන්නේ නැද්ද? පේනවා. නමුත් මේ වෙලාවේ අදිෂ්ඨාන කරලා 이르දියකට සමවැදිලා බැලුවේ නෑ. මොගලන් මහරහතන් වහන්සේ එහෙම බලාගෙන හිටියේ. ඒ නිසා දැක්කා. නැතුව සාරිපුත්තයන් වහන්සේට එහෙම පෙනුමක් නැතිකමක් එහෙම නෙමෙයි. නමුත් මේ ප්‍රහාරය ඉවසන්න උන්වහන්සේ කොයිතරම් ශක්තිමත් වෙන්න ඕනේද? මහ ඇතෙක් මහ පොළොවේ යට යන පාරක් ඒක දරාගෙන ඇඟටවත් නොදැනී ඉන්න සාරිපුත්තයන් වහන්සේගේ ශාරීරික ශක්තිය ගැන අපේ පින්නතුන්ට හිතන්න පුළුවන්ද? මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරපු කෙනෙකුගේ ශක්තිය සාමාන්‍යයෙන් 75 දෙනෙකුගේ වාගේ වෙනවා කියලා සඳහන් කරනවා. ඒ හින්දා ඔය 80 මහා ශ්‍රාවකයෝ බොහෝ දෙනා මහා ශක්තිවන්තයෝ. දේවදත්තයන් වහන්සේටත් ඇත්තු ගණනාවක ශක්තිය තිබුණා. අඟුලිමාලයන් වහන්සේටත් ඇත්තු 7 දෙනෙකුගේ ශක්තිය තිබුණා. ඒ මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා දේවදත්තයන් වහන්සේට වඩා වැඩි. ආන් එහෙනම් 80 මහා ශ්‍රාවකයෝ ඔක්කොම මේ ශාසනයේ අජානීය පුරුෂයෝ. නමුත් සාරිපුත්ත මොග්ගල්ලාන කියන මහෝත්තමයන්න් වහන්සේලා දෙන්නා මහා කල්පයේ අරුණාම තවත් කල්ප අසංඛ්‍යයක් පාරමිතා පුරලා ඉන්න අය. අනවම දර්ශී බුදුරජාණන් වහන්සේ ළඟ තමයි පාරමිතා පූර්ණේ ආරම්භ කරන්නේ. එහෙමනම් උන්වහන්සේලාගේ ශක්තිය කොයි තරම් වෙන්නේ නැද්ද? ඒකයි මේ තරම් දැවැන්ත ප්‍රහාරයක් මෙහෙම ඉවසන්න පුළුවන් වෙන්නේ. යක්ෂයාට මොනවා වෙන්නේ නැද්ද? යක්ෂයාට අනික් යක්ෂයා කියවනේ පා ගහන්න කියලා. නමුත් පාර ගහපු ගමන්ම මෙයාගේ සරුවාංගයම දැවෙන්න පටන් ගත්තා. ඒ නිසා කෑ ගහලා කියනවා යක්ෂය මං පිච්චෙනවා කියලා කෑ ගැහුවා. දැන් පිච්චෙන නිසා මෙයාට අහසේ ඉන්න බෑ. මෙයා ඇදගෙන වැටුණ බිමට. සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේට ගාපු පාර ආනන්තරීය පාප කර්මයක් වගේ වැඩක් කියලා. මේ මහමේරු මේ මහ පොළව කොයි තරම්නම් ශක්තිමත්ද? සඳහන් කරනවානේ යොදුන් 240000ක් ඝනකඩින් යුක්තයි කියලා. ඝනකම යොදුන් 240000ක්. ඒක සතපොම් බවට පත් කෙරුවොත් යොදුනක් 70ක්ම 16ක් ගානේ බැලුවොත් මහ පොළොවේ ඝනත්වය 70ක්ම 38 ලක්ෂ ගානක්. ඒ තරම් මහ පොළොව ඝනත්වයෙන් යුක්තයි. ඒ නිසා මේ මහ පොළොව උඩ තියෙන අන් කිසිම දෙයක් මහ පොළොවට බර නැහැ. යොදුන් 1,68,000ක් උස මහා මේරු පර්වත රාජයා පවා ඔසවගෙන හිමවත් පර්වත රාජයා පවා ඔසවගෙන මේ මහ පොළොව බොහොම නිසල්මනේ වැඩ ඉන්නේ Tamanට ඒක දැනෙන්නවත් නැති හින්දා. නමුත් ධර්මයේ සඳහන් කරනවා ඒ වාගේ මහ පර්වත ඔසවගෙන හිටියට මේ මහ පව්කාරයන් මහ පොළොවට උස්සන්න බෑ කියලා. ඒ තරම්ම පව්බර මේ යක්ෂයාගේ. ආන් ඒ නිසා මහ පොළොවට වැටෙනවත් එක්කම Tamanට උස්සගෙන ඉන්න බැරි හින්දාද කොහෙද මහ පොළොව දෙපැත්තට ඈත් වුණා කියලා සඳහන් කරනවා. ඒත් එක්කම අවීචයෙන් ආපු ගිනිදැල් කෑ ගහද්දිම යක්ෂයා අරන් යනවා අවීචයට. නමුත් මොනතරම් නිහතමානීද සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ 이르දියම වර්ණනා කරනවා ඔබ වහන්සේ කොයිතරම් 이르දිමත්ද කියලා. එතකොට මේ ශාසනයේ මේ අති උතුම් මහ උතුමන් වහන්සේලා කොයිතරම්නම් නිහතමානීද? මට ඔය යක්ෂයා ගහපු පාරේ තරම් පාරක් නෙමෙයි. ඔయిత වඩා දේවල් මම ඉවසලා තියෙනවා. යක්ෂයා දන්නේ මම කවුද කියලා. එහෙම කවදාවත් කතා කරනවද? එහෙම කතා කරනවා නම් ඒ අපි මේ වගේ උතුමන් වහන්සේලා ගාව කවදාවත් එහෙම කතා නැහැ. මේ මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේලා දෙන්න පිළිබඳව ධර්මයේ තැන් තැන් වල වෙනම සඳහන් කරලා තියෙනවා. නාග කියන වචනේ මහරහතන් වහන්සේටත් පාවිච්චි කරනවානේ. නාගයාටත් නාග කියනවා. ඇතාටත් නාග කියනවා. රහතන් වහන්සේටත් නාග කියනවා. පිටකේ තියෙනවා සාරිපුත්ත සූත්‍රය කියලා සූත්‍රයක්. සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා
මහණෙනි ආයුෂ්මතුනි මට එක දවසක් විවේකීව ඉන්නකොට කල්පනා වුණා මේ ලෝකේ කාට කරදරයක් වුණොත් මොනව නැති වුණොත් අහිමි වුණොත් මට මගේ හිත කිසියම් ਸੰతాපයකටපත් වෙනවද වෙනසකට භාජනය වෙනවද කියලා මම දවසක් කල්පනා කළා මට කවුරු අහිමි වුණොත් එහෙම වෙයිද කියලා මට වැටෙච්ච හැටියට නම් මේ ලෝකේ කවුරු නැතුව ගියත් මට මගේ හිත කම්පා වෙන්නේ නැහැ කියලා කවුරු නැති වුණත් මගේ හිත කම්පා වෙන්නේ ඒ තරම්ම මගේ හිත ඍජුයි ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා පින්වත් සාරිපුත්තයන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවුත් ඔබ වහන්සේගේ හිතේ ඒත් කම්පා වෙන්නේ නැද්ද මොකක් කියන්නේ නැද්ද නෑ ආනන්ද භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවත් මගේ හිත හෙලෙන්නේ නැහැ මගේ හිත ඒ තරම්ම ශක්තිමත් හැබැයි ආනන්ද මට මෙහෙම හිතෙනවා හිත කම්පා වෙන්නේ නැහැ ලෝක සත්වයාට අපමණ අනුකම්පා කරපු ලෝක සත්වයා අසංඛ්‍ය ගණන් සංසාරයෙන් මුදවපු ලෝකයට වටිනා වස්තුවක් ශ්‍රේෂ්ඨ උත්තමේ ලෝකයට අහිමි වුණා කියලා මට හිතෙනවා නමුත් මට කිසි දුකක් හිතෙන්නේ නැහැ එහෙම සඳහන් කරනවා එක තැනක පිටකේ තව සූත්‍රයක් තියෙනවා මහා නාග සූත්‍රය කියලා. මුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැනට සරියුත් මහරහතන් වහන්සේ ගිහිල්ලා මුගලන් මහරහතන් වහන්සේට සඳහන් කරනවා පින්වත් මොග්ගල්ලාණන් වහන්සේ අද නම් මූණ හරිම ලස්සනයි. කාගේ මූණද? මුගලන් මහරහතන් වහන්සේගේ මූණ. හරි ප්‍රසන්නයි. මොන වාගේ වැඩකද යෙදිලා හිටියේ කියලා. මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මම ඒ තරම් සියුම් වැඩක හිටියේ නෑ මං ටිකක් රළු වැඩක හිටියේ කියලා මොනවද කළේ මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මම ධර්ම සාකච්ඡාවක් කර හිටියා කවුරු එක්කද අපේ බුදුරජාණන් වහන්සේත් එක්ක සරියුත් මහරහතන් වහන්සේ අහනවා මොග්ගල්ලානේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ සවැත් නුවර. අපි දෙන්න ඉන්නේ රජගහ නුවර. කොහොමද ධර්ම සාකච්ඡාවක් කළේ? ඔබ වහන්සේ සවැත් නුවරට වැඩියද? එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ මෙහාට වැඩියද? නෑ සාරිපුත්තයන් වහන්සේ. මම එහෙ වැඩියෙත් නෑ භාග්‍යතුන් වහන්සේ මෙහෙ වැඩියෙත් නෑ. එහෙනම් කොහොමද ධර්ම සාකච්ඡාවක් කළේ කියලා ඇහුවා. ස්වාමීනි මගේ දිවස යම් තාක්ද මං ඒක සවැත් නුවර ජේතවනයේ සුගන්ධ කුටිය දක්වා පතුරවලා ඇරියා. මගේ දිබ්බ සෝතේ යම් තාක්ද මං ඒ සවැත් නුවර ජේතවනයේ දක්වා පතුරවලා ඇරියා. භාග්‍යතුන් වහන්සේ දිවසින්ම බලාගෙන භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මං දිව්‍යමය කණින් අහගෙන හිටියා. මෙහෙම කියහම මේ මහා නිහතමානී ශ්‍රාවකයා සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා මොග්ගල්ලාණන් වහන්සේ හරි පුදුමයි. ඔබ වහන්සේ මොන තරම්නම් 이르දිමත්ද? මට හිතෙනවා මොග්ගල්ලාන ඔබ හිමවත් පර්වත රාජයා වාගේ කියලා. ඔබ වාගේ 이르දිමත් ශ්‍රාවකෙක් ළඟ මට දැනෙන්නේ මම නිකන් හිමවත පාමුල තියාපු පුංචිම පුංචි ගල් කැටයක් වාගේ කියලා. බාන්නකො නිහතමානීත්වයේ තරම කවදාවත් තමන්ගේ ගුණේ වර්ණනා කරන්නෙම නැහැ. අනුන්ගේ ගුණයක්ම වර්ණනා කරනවා. අපේ ජීවිතවලට මේ උදාාර චරිත වලින් කොයි තරම් දේවල් එකතු කරගන්න තියෙනවද? ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා සාරිපුත්තයන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ යම් ශ්‍රාවකෙක් බොහොම සිල්වත් කියලා වර්ණනා කළා නම් සංඝ ශාසනයේ යම් ශ්‍රාවකෙක් හුඟක් සිල්වත් කියලා අපේ භාග්‍යතුන් වහන්සේ කතා කරලා තියෙනවා නම් ඒ වෙන කවුරුවත් ගැන නෙමෙයි. එහෙම කතා කළේ ඔබ වහන්සේ ගැනමයි. සියලුම ශ්‍රාවකයන් අතර
සිල්වත්ම ශ්‍රාවකයා සාරිපුත්තයන් වහන්සේ කියලාමයි කතා කළේ. ප්‍රඥාවන්ත ශ්‍රාවකයන් අතර ඔබ වහන්සේම ඉදිරියෙන් ඉන්නවා. ස්වාමීනි මට නම් දැනෙන්නේ ඔබ වහන්සේ කට ගාවට ලුණු පුරවපු මහ ලුණු කලගෙඩියක් නම් මම මේ කලගෙඩිය පාමුලින් තියෙන පුංචිම පුංචි ලුණු කැටයක් වගේ කියලා. ඒ මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරන හැටි. සරියුත් මහරහතන් වහන්සේට 이르දි තිබුණේ නැද්ද? නමුත් කවදාවත් තමන්ගේ 이르දිය ප්‍රදර්ශනය කළේ නැහැ. මහා 이르දිවන්තයෙක්. ඒක කවදාවත් කාටවත් පේන්න සැලැස්සුවේ නැහැ. පිරිනිවන් පාන්න ලෑස්ති වෙලා අපේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා වැඳලා අවසරය ඉල්ලුවා පිරිනිවන් පාන්න. ආන් එදා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා සාරිපුත්ත අද පිරිනිවනට වඩින ගමන ආරම්භ කරනවා නම් 이르දි ප්‍රාතිහාර්ය දක්වලා වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට 이르දි ප්‍රාතිහාර්ය දක්වන එක නවත්තලානේ තියෙන්නේ. නමුත් මෙදා කියනවා ප්‍රාතිහාර්ය දක්වලා වඩින්න කියලා. ඇයි නැත්තම් මිනිස්සු හිතයි සරියුත් මහරහතන් වහන්සේ 이르දි නැද්ද කියලා. ආන්ගේ අවසරය ලැබුණට පස්සේ නොයෙක් දාස් ගණන් ලක්ෂ ගණන් 이르දි ප්‍රාතිහාර්ය දක්වලා බුදුරජාණන් වහන්සේට දන ගහලා වැඳලා නොපෙනෙන තාක්කල් පිටිපස්සට ගිහිල්ලා තමන් උපන් ගමට උන්වහන්සේ පිරිනිවන් පාන්න වඩිනවා. භාග්‍යතුන් වහන්සේගෙන් දැස අහකට ගන්නේ නොපෙනෙන කම්ම පස්සට ගිහිල්ලා. මොකද යම්තා කාලයක ඉඳලා පාරමිතා පිරුවා නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකයා වෙන්න. ආන් ඒ පාරමිතාව පූර්ණේ කරගත්තා. යම්තා කාලයක් ඒ අග්‍ර ශ්‍රාවක බෝධියෙන් ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟ හිටියා. අද උන්වහන්සේගෙන් සමු අරගෙන මේ ඇස් දෙක උන්වහන්සේගෙන් අහකට ගන්නේ අය සංසාරේ කවමදාකවත් දකින්න නෙවෙයි. නමුත් උන්වහන්සේ නොපෙනෙනකන් පිටිපස්සට ගිහිල්ලා හැරිලා යන්න ගියා. මේ තරම් මහ පුදුම 이르දීන් මේ ශ්‍රාවකයන්ට තිබුණේ. අපි පින්නතුන් අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවා එක අවස්ථාවක් කියලා. ආන්ගේ ප්‍රාතිහාර්ය දක්වපු වෙලාවේ ගණ්ඩබ්බ රුක්ක මූලයෙන් යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා අපේ බුදුරජාණන් වහන්සේ එහෙම්මම තව්තිසාවට වැඩියා. වස් සමාදන් වෙන්න. ඒ වුණාට මේ ආශ්චර්ය බලන් ඇවිල්ලා හිටපු මිනිස්සු පුදුමයට අමන්දානන්දයටපත් වෙලා. මිනිස්සු කොයි තරම් බුදුරජාණන් වහන්සේගේ අති ශ්‍රේෂ්ඨ වූ ප්‍රාතිහාර්යයට මනරම් ප්‍රාතිහාර්යයට මිනිස්සු වසී වෙලාද? මිනිසුන්ගේ ගෙවල් අමතක වෙලා. දරුවෝ අමතක වෙලා. ගොවිතැන්පත් රැකී ආරක්ෂා කටයුතු ජීවනෝපායන් ඔක්කොම අමතක වෙලා. ප්‍රාතිහාර්ය සහිතව අහස්තලී පෙනී හිටියේද කියලා. නමුත් ඉතින් භාග්‍යතුන් වහන්සේ ආයෙ වඩින්නේ 3 මාසෙකින්. ඒ වුණාට මේ මිනිස්සු ගෙවල් වලට යන්නේ නැහනේ. දැන් මේ මිනිස්සුන්ට කෑම කොහෙන්ද? ආන් ඒ නිසා චූල අනාථපිණ්ඩික සිටුතුමා 3 මාසයක් මේ ලක්ෂ ගාණක් කෝටි ගාණක් මිනිස්සුන්ට කණ්ඩ දුන්නා කියලා සඳහන් කරනවා. කොහොම ධනස්කන්ධයක් තියෙන්නේ නැද්ද? එහෙම ධනය ලබන්න මොන තරම් සංසාරේ පින් කරලා තියෙන්නේ නැද්ද? හැබැයි ඒක සම්මා දිට්ඨිකවම කරගත්ත පින්කම්. ලෝභ, දේශ, මෝහ කියන අකුසල චෛතසික ධර්මයන් නැති කරලා කරපු, යටපත් කරලා කරපු සම්මා දිට්ඨික පින්කම්. ඒ හින්දා ලැබුණා වගේම ලැබිච්ච දේවල් අර්ථවත් විදිහට වියදම් කර තව දන් දුන්නා. ඒ වාගේ සංසාරේ මහ දන් දුන්න අය අද ඉපදිලා නැද්ද? අදත් ඉන්නවා පින්නතුනි. හැබැයි සම්මා දිට්ඨිකව හරියටම දන් දීලා නැහැ. හිතන්නකො ටිකක් මැද පෙරදිග පැත්ත පිළිබඳව. සමහර අයට රත්තරන් වාහන තියෙන්නේ. වැසිකිළිය කොමඩ් එක ඔක්කොම රත්තරන්. එහෙම පහළ වෙන්න කොහොම දන් දෙන්නේ නැද්ද සංසාරේ?
ආන් ඒ දන් දීපු නිසා අදත් ලැබිලා තියෙනවා. ලැබුණට සම්මා දිට්ඨිය හම්බෙලා නැහැ. දන්නේ නැහැ කොහොමද හම්බ වුනේ කියලා. පෙර දීලයි ලැබිලා තියෙන කාරණාවද තේරෙන්නේ නැහැ. ඒ නිසා කුසල් සිතින් යුක්තව මේ ජීවිතේ දෙන්නෙත් නැහැ. ඔහොම්මම සැප විඳ විඳ ඉඳලා මෙරළා පායට යනවා. කල්ප කාලාන්තර ගණන් අවුරුදු කෝටි ගණන් අපායවල වල දුක් විඳලා ආය මනුස්ස ලෝකවල ඉපදිලා පෙර දුන්නේ වගේ සැප ආයෙත් විඳිනවා. ඒක මේ සංසාරේ හැටි. එහෙමනම් දෙනවා නම් යමක් සම්මා දිට්ඨිකව කර්මයේ කර්මඵල අදහගෙනම දෙන්න ඕනේ. එහෙනම් චූල අනාථපිණ්ඩික වාගේ සිටුවරුත් සංසාරේ දීලා ඒ ඇයට ඒ තරම්ම ලැබිලා තිබුණා. නැවත නැවතත් කුසලයේ උදෙසා නිවන උදෙසාම දුන්නා. ඒ නිසා මේ ඇයට 3 මාසෙම කණ්ඩ දෙන්න පුළුවන් වුණා. එතකොට දැන් කන මිනිස්සුන්ට වැසිකිලි කැසිකිලි. ආන් ඒ වෙලාවෙත් මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ 이르දිවන්තයන් අතර අග්‍රස්ථානයේමයි තිබුණේ. ආන් ඒ අති ශ්‍රේෂ්ඨ 이르දියක් පෑවා. මොකද 이르දිය මේ වෙලාවේ මෙතන උතුරු කුරු දිවයින වාගේ. ඇයි උතුරු කුරු දිවයින වාගේ? උතුරු කුරු දිවයිනෙත් එහෙම වැසිකිලි කැසිකිලි ඒ වාගේ දේවල් නැහැ. අපිට වාගේ උයා පිහා ගන්න මහලුකුවට කුස්සී ලිප් හදාගෙන එහෙම නැහැ. බඩගිනි ආපු වෙලාවට ඇල්හාල් තියෙනවා අරගෙන ආවා. මුට්ටියකට දාලා මැණික් ගලක් උඩ ලිපේ තියෙනවා මැණික් ගල් 3ක් උඩ. මැණික් ගල් රත් වෙන්නේ ලිප් පත්තු කිරිල්ලක් නැහැ. අද අපි රයිස් කුකර් එකේ වෙන කාර්යයම වෙනවා. වතුර ටික දාලා වහලා තියහම බත ඉදිලා මැණික් ගල් ටික නිමිලා යනවා. වැසිකිලියන්න ඕනේ වුණොත් එතනම වැසිකිලිය පහළ වෙනවා කටේතු ඉවරෙච්චාම වැසිකිලියට වෙච්ච දෙයක් නැතුව යනවා. ඉතින් මේ උතුරු ගුරු දිවයිනේ අසිරිය අදටත් පරමායුෂ අවුරුදු 1000යි. ඒ ගැන වෙනම සාකච්ඡා කරන්න ඕනේ. සතර මහා දිවයිනෙන් එකක්. දැන් මෙතනත් ඒ වගේ. මේ මිනිසුන්ට වැසිකිලියන්න වෙච්චාම කැසිකිලියන්න වෙච්චාම පහළ වෙනවා කාර්ය ඉවරෙච්ච ගමන් වෙච්ච දෙයක් නැතුව යනවා. කාගේද මේ 이르දියේ? මුගලන් මහරහතන් වහන්සේගේ. භාග්‍යතුන් වහන්සේ ආපහු වඩින්නේ සංකස්සපුරයට. දැන් සවැත් නුවර ඉඳලා සංකස්සයට කොච්චර දුරද? මේ මිනිස්සු පෙළ හැදෙනවා සංකස්සයට යන්න. නමුත් මොන තරම් දුර යන්නද? සඳහන් කරනවා මිනිස්සුන්ට පහසු වෙන්න මේ මහා 이르දිමත් ශ්‍රාවකයා මේ මහ පොළොව ඇකුළුවා කියලා. අකුලලා කෙටි කරලා සංකස්සපුරේ ලං කරනවා. මිනිස්සු මේ ගමේ ඉඳලා එහා ගමට ඇවිදිනවා වගේ සවැත් නුවරින් සංකස්සපුරයට මාරු වෙනවා. ඒ 이르දී එතනක් දක්වලා තිබ්බා. එනිසා මේ ශාසනයේ මේ මහා ශ්‍රේෂ්ඨයන්ගේ අති උතුම් හැකියාවන් කොහොමද කියලා වර්ණනා කරලා ඉවර කරන්න බෑ. නමුත් මේ තරම් හැකියාවන් දරාගෙන පුංචි දරුවෝ වගේ පුදුම නිහතමානීකමකින් ජීවත් වුණා. ඒකයි මම මුලින් සඳහන් කළේ මේ චරිත වලින් අපිට කොයි තරම් ආදර්ශ තියෙනවද කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ කාරණාවට එක උදාහරණයක්. අපි ඒක සඳහන් කරමු. ධර්මයේ පැහැදිලි කරනවා මේ ශ්‍රාවකයෝ දෙන්න එකතු වෙච්ච තැන කොයි වගේ ලස්සනද කියලා. මිනිස්සු ආභරණ පළඳිනවා. ඇයි මිනිස්සු ආභරණ පළඳින්නේ? ලස්සන වෙන්න. මිනිස්සු ආභරණ පළඳින්නේ ලස්සන වෙන්න. මේ මහා නාගයින් දෙන්න යම් තැනක එකතු වුණා නම් ආන් එතෙන්ට ආභරණයක් වෙනවා මේ දෙන්න. මුලින් ඉඳලා අග්ගිස්ස දක්වා සල්මල් පිපිච්ච සාලවන උද්‍යානයක චද්දන්ත හස්ති රාජයෝ දෙන්නෙක් එකතු වුණොත් කොච්චර ලස්සනද? උන්වහන්සේලා දෙන්න යම් තැනක දෙතනේ තරම් ලස්සනයි. එකම පාණ්ඩු කම්බල සෛලාසනයක සක්‍ර දේවේන්ද්‍රයෝ දෙන්නෙක් වාඩි වුණොත් මොන තරම් ආනුභාව සම්පන්නද? මේ දෙන්න ඉන්න තැන ඊට වඩා ආනුභාව සම්පන්නයි. එකම රත්තරන් ගුහාවක කේසර සිංහ රාජයෝ දෙන්නෙක් හිටියොත් මොන තරම් ශ්‍රේෂ්ඨද? මුන්වහන්සේලා දෙන්න එකතු වෙච්ච තැන ඊට වඩා හරි ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කරනවා. සරියුත් මහරහතන් වහන්සේ රන්වන් පාටින් බැබලෙනවා. මුගලන් මහරහතන් වහන්සේ නීලුප්පල වර්ණයෙන් බැබලෙනවා. හැබැයි සමහරු කිව්වේ අම්මට තාත්තට ගහලා පව හින්දා නිල් වෙලා ඉපදුනා කියලා. ඒ අපිට හිතෙන කතාව ධර්මයේ කියන්නේ ඒකට විරුද්ධ කතාවක්. සසර පුරාම නිල්මානෙල් මල් පූජා කරපු නිසා ඒ ප්‍රාර්ථනා කරපු වර්ණය ලැබුණ කියලා. අන්තිම ජීවිතයේ මේ කය සසරට එන්නේ කවදාවත් අප්‍රසන්න වර්ණයෙන් උපදින්නෙත් නෑ.
දැක්කහම ඇස් දෙක අහකට ගන්න බැරි තරම් මුගලන් මහරහතන් වහන්සේ ලස්සනයි නීලුප්පල වර්ණයි කියලා සඳහන් කරුවට ධර්මයේ සඳහන් කරනවා ඒක හරියටම නිල් පාට නෙමෙයි දම් පාටයි කියලා. වැවක පිපෙන ස්වාභාවික මානෙල් මල කොයි පාටද? ආන්ගේ ස්වරූපයෙන් යුක්තයි උන්වහන්සේගේ පාට කියලා. මේ වර්ණනාවල් අතිශෝක්තියෙන් කරනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ධර්මයේ සඳහන් කළා එකත් නෑ අතිශෝක්තියක් නෑ. මේ මහා ශ්‍රාවකයෝ සංසාරේ කරපු අප්‍රමාණ කුසල වල ප්‍රතිඵලයයි තියෙන්නේ. කෙනෙකුට පුළුවන් ද එහෙම පාරමිතා පුරන්න, කෙනෙකුට පුළුවන් ද එහෙම කුසල් වඩන්න සඳහන් කරන එක තැනක මේ දෙන්න අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා. ඒ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන අන්තිම ආත්ම දෙක ලබන්න කලින් එක දිගටම අවුරුදු 500ක් ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙලා ඉඳලා තියෙනවා. ආන්ගේ අවුරුදු 500ක ඍෂි ප්‍රෞජ්‍යාව කියන ආත්ම 500ක ඍෂි ප්‍රෞජ්‍යාව අවසාන ලැබිච්ච ආත්මය තමයි උපතිස්ස සහ කෝලිත. ඒ තමයි සාරිපුත්ත සහ මොග්ගල්ලාන කියන තුමන් වහන්සේලා දෙන්න. ඒ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ. සඳහන් කරනවා අර ආත්ම 500ම රාගසිතින් යුක්තව තමන්ගේ ශරීර අවයවයකට තමන්ගේ අතවත් තියලා නැහැ කියලා. ආන් එහෙම පාරමිතා පිරුවනම් තව කෙනෙක් මේවා අතිශෝක්තිය කියලා කියන්න පුළුවන්. එහෙම නොකරපු කෙනෙකුට කවදාවත් මේවා අතිශෝක්තිය කියලා කියන්න බැරි බවම සඳහන් කරනවා. ආන් ඒ තරම් මහ උතුම් ශ්‍රාවකයෝ දෙන්න පිළිබඳව කරුණ සඳහන් කරන උදාන පාළියේ සඳහන් වෙන මේ උතුම් සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ආර්ය මහා සංඝයා පිළිබඳව ශ්‍රද්ධාව දියුණු කරගන්නම හේතු වෙන කරුණු ටිකකුයි අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ. මේක උදාන පාළියේ නිසා උදානයේ සඳහන් කරලා අපි ධර්ම දේශනාව විවර කරමු. මුගලන් මහරහතන් වහන්සේ ඇහුවේ පින්වත් සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේට දුකක් වේදනාවක් නැද්ද කියලා. අපේ භාග්‍යතුන් වහන්සේට ඒක ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ කොහෙද ඉන්නේ? වේළුවනාරාමයේ. නමුත් අහගෙන ඉන්නවා මේ සාකච්ඡාව. ආන් ඒක අහගෙන ඉඳලා මුගලන් මහරහතන් වහන්සේට ඇහෙන්න සඳහන් කරනවා මගේ ශාසනයේ යම් ශ්‍රාවකෙක් මහ කළු ගලක් වාගේ ශක්තිමත්ද? අටලෝ දහමින් කම්පා නොවෙනවද? සාමාන්‍ය මිනිස්සු සතුටු වෙන තැන සතුටු වෙන්නේ නැද්ද? සාමාන්‍ය මිනිස්සු සතුටු වෙන්නේ අපි තණ්හාවෙන් හින්දානේ සතුටු වෙන්නේ. උන්වහන්සේලා තණ්හාවෙන් සතුටු වෙන්නේ නැහැ කවදාවත්. ඒකයි කියන්නේ සාමාන්‍ය මිනිස්සු සතුටු වෙන තැන සතුටු නොවෙනවද? ආඝාත වස්තුවේ කෝප නූපදවනවද? මොකද ඒ කියන්නේ? සාමාන්‍ය කෙනෙක් වරදක් කරනවා දැක්ක ගමන් අපිට තරහ එනවා. ඒක තමයි අපිට තරහ උපදින්න වෙච්ච මූලික හේතුව අනික් කෙනා කරපු වැරද්ද. එහෙම දේවල් දැක්කහම ඒ උතුමන් වහන්සේලාට තරහ එන්නේ නැහැ. ඒකයි කිව්වේ ආඝාත වස්තුවේ කෝප නූපදවනවාද? එවන් ශ්‍රාවකයන්ට කොහෙද දුකක් කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. කොහොම ආයතද? මහ කළු ගලක් වගේ හිත ශක්තිමත්, අටලෝ දහමින් කම්පා නොවෙන, ආඝාත වස්තුවේ කෝප නූපදවන මේ මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේලා උන්වහන්සේලාට කවදාවත් දුකක් ඇති වෙන්නේ නැහැ. කොහින්ද දුකක්? සාමාන්‍ය මිනිස්සු සතුටු වෙන තැන සතුටු නොවෙන ඒ උතුමන් වහන්සේලාට කොහෙද දුකක් කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ උදානය. එහෙමනම් පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලය මෙතනින් නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව ඉවර කරමු. එතකොට මොකද්ද මේ සූත්‍රයෙන් බලාපොරොත්තු වෙන්නේ? මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආර්ය මහා සංඝයා කොහොමද මෙන්න මේ උතුමන් වහන්සේලා දෙන්න සංඝ ශාසනයේ පළවෙනියා සහ දෙවෙනියා මේ પરම්පරාවෙන් තමයි මේ ශාසනයේ මහා සංඝ පරපුර ආරම්භ වෙලා තියෙන්නේ. ආන් එවන් සංඝ පරපුරක් සරණ යන්න පුළුවන් වාග්යවන්ත පිරිසක් හැටියට ඉපදිච්ච අපිට තුනුරුවන් සරණ යන්න මෙවන් කරුණු මහත් ලොකු ආදර්ශයක්, අවවාදයක්, මහත් පහසුවක් බවට පත් කරනවා. ආන් ඒ නිසා බුදුන් දහම් සඟුන් හරියටම ශ්‍රද්ධාවෙන් සරණ ගිහිල්ලා මේ සංසාරගත ජීවිතය තුළ ආරක්ෂාවක් හදාගන්න අපේ අයට රත්නත්‍රයේ ආශිර්වාදයෙන්ම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.